සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ දහම් මාර්ගය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේව කෙනෙකුට සරණ යන්න ලැබෙනවා කියන්නේ ඒ කෙනාගේ ජීවිතයට ලැබෙන මහා භාග්‍යයක්, මහා වාසනාවක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා මේ දෙවි මිනිසුන්ට ධර්මය දේශනා කරනවා. මේ සත්වයාව සංසාරයෙන් මුදවන්න ධර්මය දේශනා කරනවා. එතකොට පින් තියෙන මනුස්සයින්, පින් තියෙන දෙවිවරු ඒ ධර්මය අහලා මේ ධර්මය අවබෝධ කරනවා. ධර්මය අවබෝධ කරලා සංසාරයෙන් නිදහස් වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ විදිහට ධර්මයේ දේශනා කරද්දී සමහර උදවියට මගඵල ලබන්න අවස්ථාව නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒකෙන් ඒ කෙනාට විශාල යහපතක් උදා වෙනවා. විශාල භාග්යක් උදා වෙනවා සුගති රැකවරණය ලබන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකේ මිනිස්සයා නොයෙක් විදිහේ පාරවල් වල ගමන් කරලා, නොයෙක් විදිහේ මාර්ගයන් වල ගමන් කරලා, නොයෙක් විදිහට ජීවත් වෙලා තමන්ගේ ජීවිතේ කෙලවර කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ වදාලා. එක් මිනිසෙක් ඉන්නවා, මේ මිනිසයා මේ විදිහට ජීවත් වුණොත්, මේ විදිහට තමන්ගේ ජීවිතය ගත කළොත්, මේ මිනිසයාගේ ජීවිතේ මරුණට පස්සේ මේ මිනිසයා නිරේ ගිහින් උපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා කියලා දැක්කා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඔන්න මිනිසෙක් ඉන්නවා, මේ මිනිසයා කාන්තාර මාර්ගයක ගමන් කරනවා. එතකොට පුරුෂයෙක් දකිනවා මේ මිනිසයව. මේ මිනිසයා මේ කාන්තාර මාර්ගයේ ගමන් කරලා මේ පිපාසිතව යන මිනිසයා මේ මාර්ගයේ ගමන් කරලා මේ මාර්ගයේ වැටලා තියෙන්නේ ගිනි අඟුරු වලකට. එතකොට අර පුරුෂයා දකිනවා මේ මිනිසයා මේ මාර්ගයේ දිගටම ගියොත්
මේ මිනිසයා ගිනි අඟුරු වලේ වැටිලා දුක් විඳිනවා දකිනවා. ඉතින් පස්සේ කාලෙක අර පුරුෂයා දකිනවා මේ මිනිසයා දිගටම අර මාර්ගයේ ගමන් කරලා ගිනි අඟුරු වලේ වැටිලා තැවි දුක් විඳිනවා. පිච්චි දුක් විඳිනවා දකිනවා. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මිනිස්සයා ජීවත් වෙන ක්‍රමයේ අනුව මේ විදිහට මේ මිනිස්සයා දිගටම ජීවත් වුණොත් මේ මිනිස්සයා මැරිලා ගිහිල්ලා නිරයේ ඉපදිලා දුක් විඳිනවා. පස්සේ කාලෙකදී භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේ මිනිස්සයා මේ විදිහටම ජීවත් වෙලා මරුණට පස්සේ නිරයේ ගිහිල්ලා උපදිලා දුක් විඳිනවා දකිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්කා තවත් මිනිසෙක් මේ කෙනා මේ විදිහට ජීවත් වුණොත් මේ විදිහටම ජීවිතය ගත කළොත් මේ ක්‍රමයෙන්ම ජීවත් වුණොත් මැරිලා ගිහිල්ලා තිරිසන් අපායේ උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා ඔන්න පුරුෂයෙක් පිපාසිත පුරුෂයෙක් කාන්තාර මාර්ගයක ගමන් කරනවා. කාන්තාර මාර්ගයක ගමන් කරද්දී අර පුරුෂයා දකිනවා මේ මාර්ගයේ වැටලා තියෙන්නේ අසූචි වලකට. ඉතින් අර පුරුෂයා හිතනවා මේ මිනිස්සයා මේ කාන්තාර මාර්ගයේ දිගටම ගමන් කළොත් වැටෙන්නේ අසූචි වලට. ඉතින් අර පුරුෂයා අර මාර්ගයේ ගමන් කරලා ගිහිල්ලා අසූචි වලේ වැටෙනවා. අර පුරුෂයා දකිනවා පස්සේ කාලෙක මේ කෙනා දිගටම අර මාර්ගයේ ගමන් කරලා ගිහිල්ලා අසූචි වලේ වැටෙනවා. ආන් මේ වගේ මිනිස්සුයොත් මේ ලෝකේ ඉන්නවා කියලා භාගතුන් වහන්සේ වදාලා මේ මිනිස්සු මේ විදිහටම ජීවත් වුණොත් මේ ක්‍රමෙන්ම ජීවත් වුණොත් මේ ජීවිතේ අත්හැරියේ නැත්තම් ගිහිල්ලා තිරිසන් අපායේ උපදිනවා කියලා. එතකොට තිරිසන් අපායේ භාගතුන් වහන්සේ උපමා කළේ අසූචි වලකට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා තවත් මිනිසෙක් මේ මිනිස්සුયો ඉන්නවා මේ විදිහට මේ මිනිස්සුયો ජීවත් වුණොත් මේ විදිහටම ජීවිතය ගත කළොත් මේ ක්‍රමයටම ජීවත් වුණොත් මේ මිනිසයා මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකේ උපදින්නේ. ආන් මේ වගේ පුරුෂයෙක් යනවා කියනවා කාන්තාර මාර්ගයක. හැබැයි මේ මාර්ගය අවසන් වෙන්නේ කොළ එකක් දෙකක් තියෙන ගහකින් කියනවා. සෙවණක් නැති කොළ එකක් දෙකක් තියෙන ගහක් ළඟින් තමයි අවසන් වෙන්නේ. ඉතින් හොඳටම පිපාසයෙන් බඩකින්නේ යන මේ මිනිස්සයා අර මාර්ගයේ ගමන් කරලා අර කොළ එකක් දෙකක් තියෙන ගහ යට වාඩි වෙලා ඉන්නව දකින්නවා කියනවා. ඊට පස්සේ අර පුරුෂයා ඒ දකින්නවා කියනවා අර මේ කාන්තාර මාර්ගයේ ගමන් කරපු පුද්ගලයා අර මේ කොළ එකක් දෙකක් තියෙන ගහ යට වාඩි වෙලා විවේක අරගෙන ගිමන් අරමින් ඉන්නව දකින්නවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් මේ වගේ සමහර මිනිස්සුયો ඉන්නවා මනුස්ස ලෝකේ ජීවත් වෙද්දී ආන්නේ ක්‍රමයට ජීවත් වෙලා මේ ජීවිතය ගත කරලා ඒ විදිහට දිගටම ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා උපදිලා ඉන්නවා പ്രേත ලෝකේ. പ്രേත ලෝකයේ උපමා කළා බුදුරජාණන් වහන්සේ කොළ එකක් දෙකක් තියෙන ගහක් වගේ. හෙවණක් නැති කොළ එකක් දෙකක් තියෙන ගහක් වගේ කාන්තාරයක තියෙන ගසක් වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තවත් මිනිසෙක් ඉන්නවා මේ මිනිසයා මේ ක්‍රමයට ජීවත් වුණොත් මේ විදිහට ජීවත් වුණොත් මේ විදිහට දිගටම ජීවත් වුණොත් මේ කෙනා මැරිලා ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා ඔන්න තවත් කාන්තාර මාර්ගයක යනම පුද්ගලයෙක් පුරුෂයෙක් දකිනවා මේ කෙනා මේ මාර්ගයේ දිගටම ගියොත් කාන්තාර මාර්ගයේ තියෙනවා විශාල කොළ තියෙන ගහක්. ආන්නේ ගහ යටට තමයි මේ පුද්ගලයා යන්නේ. ඒ ගහ යට මේ කෙනා ගිහිල්ලා ටිකක් ගිමන් අරීවි. විවේක ගනීවි කියලා දකිනවා. ඉතින් පස්සේ කාලෙක අර පුරුෂයා දකිනවා මේ මිනිස්සයා මේ මාර්ගයේ දිගටම ගිහිල්ලා
අර කොළ තියෙන ගහ යට කාන්තාර මාර්ගයේ කොළ තියෙන ගහ යට විවේක ගනිමින් ඉන්නවා. ආන්නේ වගේ මේ මනුස්ස ලෝකේ සමහර පුද්ගලයෝ ඉන්නවා. ඒ අය ඒ විදිහටම ජීවත් වෙලා පස්සේ කාලේ මැරලා ගිහිල්ලා මනුස්ස ලෝකේ උපදිලා ඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ දැක්කා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා තවත් මිනිස්සුયો ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා. ඒ අය ජීවත් වෙන ක්‍රමයේ අනුව මේ විදිහටම මේ කෙනා ජීවත් වුණොත්, මේ විදිහටම මේ ක්‍රියාපිළිවෙතේ යෙදුනොත් මේ කෙනා මරණින් මත්තේ සුගතියේ ඉපදිලා සතුටු වෙනවා දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න කාන්තාර මාර්ගයක ගමන් කරනවා පුද්ගලයෙක්. ඉතින් පුරුෂයෙක් දකිනවා මේ කෙනා මේ මාර්ගයේ දිගටම ගමන් කළොත්, මේ කෙනා මේ මාර්ගයේ දිගටම ගමන් කළොත් ලස්සන මාලිගාවකට තමයි මේ කෙනා යන්නේ. ඉතින් අර කෙනා අර මාර්ගයේ දිගටම ගමන් කරලා අර මාලිගාවට ගිහිල්ලා ගිමන් අරිනවා, විවේක ගන්නවා, දකිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ වගේ තමයි මේ මනුස්ස ලෝකයේ කෙනෙක් ඒ ක්‍රමයට ජීවත් වෙලා සුගතියේ උපදින ක්‍රමයට ජීවත් වෙලා පස්සේ කාලෙක ගිහිල්ලා සුගතියේ ඉපදලා සතුටු වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දැක්කා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දැක්කා තවත් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා මේ ක්‍රමයට දිගටම ගියොත්, මේ ක්‍රමයේ දිගටම අනුගමනය කරොත්, මේ මාර්ගයේ දිගටම ගියොත් මේ කෙනා තමන්ගේ සංසාරේ දුක අවසන් කරගන්නවා, නිවන් අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා තවත් පුරුෂයෙක් ඉන්නවා ආන්නේ වගේ කාන්තාර මාර්ගයක ගමන් කරනවා. කාන්තාර මාර්ගයේ ගමන් කරලා අවසානයේදී මේ කෙනාට ඒ ලස්සන වනාන්තරයක හොඳට පොකුණක් තියෙන, වටේ සුදු වැලි තලාව තියෙන, වටේ ගස් කොළන් තියෙන හොඳ හෙවණක් ළඟට තමයි මේ මාර්ගය වැටලා තියෙන්නේ. ඉතින් අර පුරුෂයා දකිනවා මේ කෙනා මේ දිගටම ගියොත් ආන් එතෙන්ට තමයි යන්නේ කියලා. ඉතින් අර පුරුෂයා අර මාර්ගයේ කෙලින්ම අතෙන්ට යනවා. ගිහිල්ලා අර පොකුණේ බැහැලා නාලා වතුර බීලා ගිමන් හැරගෙන අර ගස් සෙවනේ, සිහිල් ගස් සෙවනේ සැතපීලා ඉන්නවා කියනවා. ආන් මේ වගේ තමයි කියනවා යම්කිසි කෙනෙක් මේ විදියට ඒ නිවන් මාර්ගයේ ගමන් කළොත්, ඒ මාර්ගයේම ගමන් කරලා නිවන් අවබෝධ කරලා මේ සංසාරයේ දුකෙන් නිදහස් වෙලා ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ දකිනවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ පුද්ගලයා ගත කරන විදිහ අනුව, මේ පුද්ගලයා ජීවත් වෙන විදිහ අනුව බුදුරජාණන් වහන්සේ වදාලා මේ කෙනා මේ විදිහට තමයි මෙයාගේ ජීවිතය අවසන් කරගන්නේ, මෙතනින් තමයි මෙයාගේ ජීවිතේ නවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේට තරම් මේ පුද්ගලයෝ ගැන තියෙන අවබෝධය මේ ලෝකේ වෙන කාටවත් නැහැ. බුදුරජාණන් වහන්සේට තරම් කෙනෙකුගේ පුද්ගල ස්වභාවය තේරුම් ගන්න පුළුවන් විදිහ මේ ලෝකේ වෙන කාටවත් නැහැ. ඒ හින්දා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පුද්ගලයා ගැන කොසල් රජතුමාට වදාළ දේශනාවක් තමයි අද මේ පින්වතුන්ට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මේ දේශනාවේ නම තමයි පින්වත්නි පුද්ගල සූත්‍රය. පුද්ගලයා ගැන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ තමයි වැඩ ඉන්නේ. එදා පසේ නදී කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්න ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙලා පසේ නදී කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේට පසේ නදී කොසල් රජතුමාට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට වදාලා. පින්වත් මහරජ, චත්තාරෝ මේ මහරජා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ. පින්වත් මහරජ,
මේ ලෝකේ පුද්ගලයන් 4 දෙනෙක් දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කොසල් රජතුමාට මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් දකින්න ලැබෙනවා. ඒ 4 දෙනා කවුද? තමෝ තම පරායනෝ. ඒත පළවෙනි කෙනා තමයි අඳුරෙන් අඳුරට යන කෙනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තමෝ ජෝති පරායනෝ. අඳුරෙන් එළියට යන කෙනා. ජෝති තම පරායනෝ. එළියෙන් අඳුරට යන කෙනා. ජෝති පරායනෝ. අඳුරෙන් අඳුරට යන කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි අඳුරෙන් අඳුරට යන කෙනා. දෙවෙනි කෙනා තමයි අඳුරෙන් එළියට යන කෙනා. තුන්වෙනි කෙනා තමයි එළියෙන් අඳුරට යන කෙනා. හතරවෙනි කෙනා එළියෙන් එළියට යන කෙනා. එතකොට මේ ලෝකින පුද්ගලයෝ බුදුරජාණන් කොටස් 4කට බෙදුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විස්තර වශයෙන් මේක. පින්වත් මහරජ පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහරජ මේ ලෝකේ ඇතැම් කෙනෙක් ඉන්නවා හීන කුලයක ඉපදිලා, සැඩොල් කුලයක ඉපදිලා, කුළුපොතු කුලයක, වැදි කුලයක, රතකාර කුලයක, වැසිකිලි කැසිකිලි හොදන කුලයක ඉපදිලා ඉන්නවා. දිලිඳු වෙලා කෑම් බීම් ආදී අමාරුවෙන් තමයි ලැබෙන්නේ. දුකසේ ජීවත් වෙන්නේ. ඒ වගේම ඔහු විරූපී, කුදුයි. නිතරම ලෙඩ දුක් හැදෙනවා. එක්කෝ ඒ කෙනාගේ ඇස් පේන්නේ, එක්කෝ කොරගගහ තමයි ඇවිදින්නේ, එක්කෝ මාන්දාම් රෝගියෙක්. හරියමං කෑමක් බීමක් නැහැ, ඇඳුමක් නැහැ, ගබම් බිමන් යන වාහනයක් නැහැ, මල් සිවුඳ විලවුන් මුකවත් නැහැ, ඉන්න තැනක් නැහැ, කුප්පි ලාම්පුවක්වත් නැහැ. එහෙම ඉඳගෙන එතකොට ඒ විදියට ඉඳගෙන මේ පුද්ගලයා මොකද කරන්නේ? සෝ කායේන දුච්චරිතං චරති. මේ පුද්ගලයා ඒ විදිහට ඉඳගෙන කයින් දුසිරිතේ හැසිරෙනවා කියනවා. වාචාය දුච්චරිතං චරති. වචනයෙන් දුසිරිතේ හැසිරෙනවා, වචනෙන් වැරදි කරනවා. ඊට පස්සේ මනසාය දුස්චරිතං චරති. මනසින් දුස්චරිතේ හැසිරෙනවා කියනවා. සෝ කායේන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසාය දුච්චරිතං චරති. මේ විදියට මේ කෙනා කයින් වචනින් මනසින් වැරදි කරනවා. මේ විදියට වැරදි කරලා මේ කෙනා කය බිඳ මැරුණට පස්සේ අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයේ උපදිනවා කියනවා. එතකොට පින්වත්නි වුණ කෙනෙක් ඉන්නවා මේ කෙනා බොහෝම දුප්පත්, කන්න බොන්න නැහැ. මේ කෙනා ඉපදිලා ඉන්න කුලය පවා හීන කුලයක ඉපදිලා ඉන්නේ. එතකොට මේ කෙනාට හරියට අඳින්න ඇඳුමක් නැහැ. ඊට පස්සේ මේ කෙනාට ගම බිමන් යන වාහනයක් නැහැ, මුකුත් නැහැ. සමහරක් විට මේ කෙනා දවසට එක වේලක් කන්නේ. ඉතින් ඒ වගේ ඉන්න කෙනෙක් ඉන්නවා කියනවා. හැබැයි මෙයා මේ විදිහට ඉඳගෙන මොකද කරන්නේ? කයින් වැරදි කරනවා. ඒ කියන්නේ මේ කෙනා මේ විදිහට ඉඳගෙන සතුන් මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනයේ හැසිරෙනවා, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ වගේම වචනයෙන් වැරදි කරනවා, බොරු කියනවා, අනුන්ව බිඳවන්න කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. ඒ වගේම මේ කෙනා මනසින් වැරදි කරනවා, අනුන්ගේ දේවල් වලට ආසා කරනවා, තරහෙන් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික ඉන්නවා. ඒ කියන්නේ මෙයා පිනක් පවක් විශ්වාස නොකර මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. දන් දෙනවා කියන එකේ විපාක තියෙනවා, පුද පූජාවල විපාක තියෙනවා, ඕපපාතික සත්වයෝ ඉන්නවා. මේවා මෙයා පිළිගන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. කර්මඵල විශ්වාස කරන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට කියනවා ආන්නේ කෙනා තමයි කියනවා අඳුරෙන් අඳුරට යන කෙනා. දැන් මේ අඳුරු ජීවිතයක් ලැබලා තියෙන්නේ. එතකොට මෙයා දුප්පත් වෙලා ඉපදිලා තියෙනවා කියන්නේ අඳුරු ජීවිතයක්. විරූපී අඳුරු ජීවිතයක් මට ලැබිලා.
යන්නෙත් ආයි අඳුරු ලෝකයකට. ඇයි අඳුරු දේවල් කරනවා මෙයා. කයින් වචනයෙන් මනසින් වැරදි කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒක මේ වගේ කියනවා. පුරුෂයෙක් ඉන්නවා කියනවා අන්ධකාරයෙන් අන්ධකාරයට යනවා කියනවා. කළුවරෙන් කළුවරටම යනවා කියනවා. දරුණුකමින් දරුණුකමටම යනවා කියනවා. පින්වත් මහරජ මෙන්න මේ පුද්ගලයාට කියන්න තියෙන ඔන්න ඔය උපමාව තමයි කියනවා. පින්වත් මහරජ ඔය විදිහට ඇකින පුද්ගලයෙක් අඳුරෙන් අඳුරට යන්නේ. එතකොට පුද්ගලයෙක් අපිට පින්වත්නි මේ ලෝකේ දකින්න ලැබෙනවා ඒ වගේ මිනිස්සුયો. බොහෝම දුප්පත් මිනිස්සුયો ඉන්නවා. එදා වේල හම්බ කරගෙන කුලී වැඩක් කරගෙන ඔහොම ජීවත් වෙන මිනිස්සුયો ඉන්නවා. සමහරකට මේ මිනිස්සුયો වේලක් කර වේලක් කන්නේ. හරියාකාරව අඳින්න ඇඳුමක් නැහැ. ගමනක් බිමනක් යන්න විදිහක් නැහැ. එතකොට කිසිම මිනිස්යන් අතර පිළිගැනීමක් නැහැ. හරියට ඉන්න තැනක් නැහැ. ඔය වගේ දුප්පත් මිනිස්සු අපිට දකින්න ලැබෙනවා. සමහරක් වෙලට ওই විදියට ඉන්නවා හිඟන මිනිස්සු අපිට දකින්න ලැබෙනවා. එතකොට පින්වත්නි හැබැයි මේ මිනිස්සයාට දැන් ලැබිලා තියෙන අඳුරු ජීවිතයක්. ඉතින් මේ මිනිස්සයා මේ විදියට ඉඳගෙන මේ අඳුරු ජීවිතෙම ඉඳගෙන මොකද කරන්නේ? මේ මිනිස්සයා සතුන් මරනවා. ජීවත් වෙන්න කියලා හිතාගෙන සතුන් මරනවා. දුප්පත්කම නිසා මේ මිනිස්සයා ඊට පස්සේ මොකද කරන්නේ? හොරකම් කරනවා. එහෙම නැත්නම් සල්ලාලකමින් හැසිරෙනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. එහෙම නැත්නම් මේ මිනිස්සයා මේ දුප්පත් විඳගෙන අනිත් අය බිඳවනවා. සමගියෙන් ඉන්න අය බිඳවනවා කේලම් කියලා. එහෙම නැත්නම් මේ කෙනා පරුස වචන කියනවා. ඔහේ හිස් වචන කීගේ කාලය ගත කරනවා. දැන් දුප්පත් ඊට පස්සේ මේ අනුන්ගේ දේවල් බල බල ආසා කර කර ඒවට ඉන්නවා. ඊට පස්සේ මේ මිනිස්සයා දුප්පත් වෙලා ඉපදුනේ තමන් කරපු කර්මයක් නිසා කියලා මේ මිනිස්සයා හිතන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. මේ මිනිස්සයා හිතන්නේ අපි දුප්පත් උනේ කර්මයක් කරලා කියලා. මේ පින්පව විශ්වාස කරෙල්ලක් නැහැ. මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. මේ කෙනා කය බින්දලා මරුණාට පස්සේ නිරයේ උපදිනවා කියනවා. ඒක හරියට අර කළුවරෙන් කළුවරටම යනවා කියනවා. එතකොට දුප්පත් වෙලා මනුස්ස ලෝකේ දුප්පත් වෙලා ඉපදුනා පෙර කර්මයකට ඊටත් වඩා කළුවරකට යනවා නිරේ. දරුණුකමින් දරුණුකමකටම යනවා කියනවා. මේ මනුස්ස ලෝකයේ දුප්පත්කම දරුණුයි. හැබැයි ඊටත් වඩා දරුණුකමකට යනවා නිරේ. ආන්නේ වගේ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට පස්සේ දෙවෙනි පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහරජ පුද්ගලයෙක් ඉන්නවා අඳුරෙන් එළියට යන්නේ කොහොමද? පින්වත් මහරජ මේ ලෝකේ ඇතැන් කෙනෙක් ඉන්නවා අර විදියටම හීන කුලයක ඉපදිලා. ඒ වගේම විරූපී, දිලිඳුයි, කෑම්බීම් ආදී පව අමාරුවෙන් තමයි ලැබෙන්නේ. ඒ වගේම නිතරම ලෙඩ දුක් හැදෙනවා. එක්ක කණෙක්, එක්ක කොරෙක්, එක්ක මාන්දම් රෝගියෙක්. හරියමං කෑමක් බීමක් නැහැ. ඇඳුමක් නැහැ. ගමන් බිමන් යන වාහනයක් නැහැ. එතකොට මේ විදිහට දුප්පත් වෙලා ඉපදිච්ච මිනිස්සෙක් ඉන්නවා. හැබැයි මේ කෙනා දුප්පත් වෙලා ඉපදුනාට සෝ කායේන සුචරිතං චරති. මේ කෙනා දුප්පත් වෙලා ඉපදුනාට කයෙන් සුචරිතේ හැසිරෙනවා. වාචාය සුචරිතං චරති. වචනයෙන් සුචරිතේ හැසිරෙනවා. මනසාය සුචරිතං චරති. මනසින් සුචරිතේ හැසිරෙනවා. මේ කෙනා මෙහෙම හිටියට දුප්පත් වෙලා තමයි ඉන්නේ. හැබැයි කොච්චර නැති බැරි වුණත් මේ මිනිස්සයා සතුන් මරන්නේ. කොච්චර නැති බැරි වුණත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නෑ. හොරකම් කරන්නේ. දුකසේ ජීවත් වෙනවා. බඩගින්න ජීවත් වෙනවා. ඒ වගේම කොච්චර නැති බැරි වුණත් මේ පුද්ගලයා වැරදි කාම සේවනයේ හැසිරෙන්නේ නැහැ. සල්ලාලකමේ යන්නේ නැහැ. අනාචාරයේ හැසිරෙන්නේ නැහැ. සමහර අපිට සමහර කාන්තාව මේ ලෝකේ දකින්න ලැබෙනවා. එතකොට ඒ කාන්තාව දුප්පත්. හැබැයි ඒ දුප්පත් කාන්තාවන්ට වැරදි කාම සේවනයේ හැසිරුණොත් බොහෝ සල්ලි ගන්න පුළුවන්. නමුත් එහෙම කරන්නේ නැහැ. තමන්ගේ දුප්පත්කමින්ම ඉන්නවා.
ඒ කෙනා කයින් වැරදි නොකර. එතකොට මේ කෙනාට පුළුවන් අනිත් අය විඳවලා කේලම් කියලා හොඳට සල්ලි හොයන්න පුළුවන්. අනිත් අයගේ හිත දිනාගෙන හොඳට සල්ලි හොයන්න පුළුවන්. හැබැයි මෙයා කේලම් කියලා විඳවන්නේ නැහැ. දුප්පත්කමින්ම ඉන්නවා. මෙයාට බොරු කියලා හොඳට සල්ලි හොයන්න පුළුවන්. වංචා කරලා හොඳට සල්ලි හොයන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැහැ. දුප්පත්කමින්ම ඉන්නවා. එතකොට මේ කෙනාට කොච්චර නැති බැරි වුණත් මේ කෙනා හිස් වචන කියන්නේ පරුස වචන කියන්නේ කොච්චර නැති බැරි වුණත් අනුන්ගේ දේවල් වලට ආසා කරන්නේ කොච්චර නැති බැරි වුණත් මේ කෙනා මිත්‍යා දෘෂ්ටික වෙන්නේ මේ කෙනා හිතනවා අපි මේ පෙර කරපු කර්මයක් නිසා තමයි මේ දුප්පත් වෙලා ඉපදුනේ ඒ හින්දා මේ ජීවිතේවත් අපි පින් කර ගන්න ඕන මේ ජීවිතේවත් අපි දන් දෙන්න ඕන මේ ජීවිතේවත් සිල් රකින්න ඕන කියලා මෙයා හිතනවා මිත්‍යා දෘෂ්ටික වෙන්නේ ආන්නේ කෙනා කය බින්දලා මරුණාට පස්සේ ගිහිල්ලා උපදිනවා කියනවා සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකේ උපදිනවා කියනවා. එතකොට මේ කෙනා මේ විදිහට ජීවත් වෙලා සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකෙ උපදිලා සතුට වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහරජා ඒක මේ වගේ දෙයක් කියනවා. පුරුෂයෙක් බිම ඉඳලා පුටුවකට නගිනවා කියනවා. ඒ පුටුවෙන් අස්වැද්ගේ පිටට නගිනවා කියනවා. එහෙම නැත්නම් මේ අසු පිටින් ඇතෙක්ගේ පිටට නගිනවා කියනවා. එක්ක ඔය ඇතාගේ පිටින් මාලිගාවකට නගිනවා කියනවා. ආන්න ඒ උපමාව තමයි කියනවා ඔය පුද්ගලයා වෙනුවෙන් කරන්න තියෙන්නේ. ඔය පුද්ගලයා ගැන කියන්න තියෙන්නේ ඔන්න ඔය උපමාව කියනවා. ඔය පුද්ගලයා තමයි කියනවා අඳුරින් එළියට යන පුද්ගලයා. අඳුරින් එළියට යන පුද්ගලයා ඔය කෙනා කියනවා. එතකොට දුප්පත්ව ඉන්නවා. හැබැයි මේ කෙනා දුප්පත්ව හිටියට කයින් වචනින් මනසින් සුචරිතය හැසිරලා ස්වර්ග ලෝකේ ඉපදිලා සතුට වෙනවා කියනවා. පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක් කියලා. දලිද්ද සූත්‍රයේ තියෙන්නේ මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. එක දුප්පත් මිනිසෙක් හිටියා කියනවා. අනිත් අයගේ අනුකම්පාව ලබන දුප්පත් මිනිසෙක්. කෑම බීමක් නැතිව එදා වේල හොයාගන්න බැරි දුප්පත් මිනිසෙක් හිටියා. මේ මිනිසයාට කෑම බීම නැති වුණත්, ධනිය නැති වුණත්, පොහොසත්කම නැති වුණත් මේ මිනිසයාට තිබ්බා කියනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. ඒ වගේ මේ මිනිසයා සිල් රැක්කා කියනවා. මේ මිනිසයා කයෙන් වචනයෙන් සිල් රැක්කා කියනවා. කය වචනේ සංවර කරගත්තා කියනවා. ඒ වගේ මේ මිනිසයා මේ දුප්පත් මිනිසයා දහන් දැනුමින් යුක්තයි කියනවා. ධර්මයේ දන්නවා කියනවා. ඒ වගේම මේ මිනිසයා Tamanට පුළුවන් විදිහට ආර්ය මහා සංඝ රත්නට දන් දුන්නා කියනවා. ඊට පස්සේ මේ මිනිසයා ප්‍රඥාවන්තයි කියනවා. එතකොට මේ මිනිසයා මේ විදිහට ඉඳලා කය බිඳිලා මරුණාට පස්සේ ගිහිල්ලා ඉපදුනා කියනවා තව්තිසා දිව්‍ය ලෝකේ. තව්තිසා දිව්‍ය ලෝකේ ඉපදිලා අනිත් දේවරුන්ට වඩා බබලන්න පටන් ගත්තා කියනවා. එතකොට පින්වත්නි අනිත් දේවරු ගරහන්න පටන් ගත්තා, බනින්න පටන් ගත්තා. මේ මිනිසයා මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ දිලිදු මිනිසෙක්, දුප්පත් මිනිසෙක්. එදා වේල හොයාගන්න බැරුව හිටියේ, කන්න බොන්න නැතුව හිටියේ. අනිත් අයගේ අනුකම්පාව ලබන මිනිසෙක් වෙලා හිටියේ. ඉතින් මේ මිනිසයා මේ දැන් තව්තිසා දෙවියන් අතර ඉපදිලා අනිත් දෙවිවරු අභිභා බබලනවනේ කියලා ගරහන්න පටන් ගත්තා. ඊට පස්සේ උතනට සක්දෙවිඳු ඇවිල්ලා කියනවා පින්වත් දෙවිවරුනි ගරහන්න එපා මේ මිනිසයාට. ওই දිව්‍ය පුත්‍රයාට අපහාස කරන්න එපා කිව්වා. දැන් අනිත් දෙවිවරුන්ට වඩා මේ දිව්‍ය පුත්‍රයා බබලනවා. කියනවා මේ දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ දිලිඳුයි තමයි. අසරණයි තමයි. කන්න බොන්න නෑ තමයි. අනිත් අයගේ අනුකම්පාවට ලක් වෙච්ච මිනිස්සෙක් තමයි. නමුත් මේ කෙනා කොච්චර දිලිඳු වුණත් මේ කෙනා තුළ ශ්‍රද්ධා ධනිය තිබ්බා කියනවා. මේ දිව්‍ය පුත්‍රයා තුළ මනුස්ස ලෝකේ ඉන්න කාලේ ශ්‍රද්ධා ධනිය තිබ්බා කියනවා. ඒ වගේම මේ දිව්‍ය පුත්‍රයා තුළ මනුස්ස ලෝකේ ඉන්න කාලේ
සීල ධනිය තිබ්බා කියනවා. සිල්වත් කියනවා. ඒ වගේම මේ දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ දහම් දැනුමින් යුක්තයි කියනවා. සුත ධනිය තිබ්බා කියනවා. ඒ වගේම මේ දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ දන් දුන්නා කියනවා. ඡාග ධනිය තිබ්බා කියනවා දුප්පත් උනාට. ඒ වගේම මේ දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ ප්‍රඥාවන්ත වාසය කළා කියනවා. එතකොට මේ කෙනා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ පංච ධනියෙන් යුක්තයි කියනවා. මේ පංචසේක බලයන්ගෙන් යුක්තයි කියනවා. ඒ හින්දා ගරහන්න එපා කියනවා. ගරහන්න එපා කියලා ඒ දෙවිවරු සතුටු කරමින් සක්දෙවිඳු මෙන්න මේ විදිහට ගාථාවලින් ඒ දෙවිවරුන්ට කියනවා යස්ස සද්දා තථාගතෝ අචලා සුප්පතිට්ඨිතා. යම් කිසි කෙනෙක් කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් තියෙනවා නම් සීලංච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං. නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන යහපත් වූ සීලයෙන් යුක්ත නම් යහපත් වූ සීලයක් ඔහු තුළ තියෙනවා නම් සංගේ පසාදෝ යස්සත්ති උජුබූතංච දස්සනං. සංඝරත්නය කෙරෙහිත් ප්‍රසාදයක් තියෙනවා නම් සංඝරත්නය කෙරෙහිත් ප්‍රසාදයක් තියෙනවා නම් උජුබූතංච දස්සනං. ඍජු මාර්ගයකුත් තියෙනවා නම් ආන්නේ කෙනාට කියනවා අදලිද්දෝති තං ආහු අමෝගං තස්ස ජීවිතං. අන්නේ කෙනාට දිලින්දෙක් කියලා කියන්නේ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පැහැදීම සීලය තියෙනවා නම් සංඝයා කෙරෙහි ප්‍රසාදයක් තියෙනවා නම් ඍජු මාර්ගයේ ගමන් කරනවා නම් ඍජු මාර්ගයේ ගමන් කරන දර්ශනයෙන් යුක්ත නම් අන්නේ කෙනාට දිලින්දෙක් කියලා කියන්නේ අමෝගං තස්ස ජීවිතං. ඒ කෙනාගේ ජීවිතය හිස් නෑ කියනවා. ඒ කෙනාගේ ජීවිතය හිස් නෑ කියනවා. මේ විදියට ගාථා කියමින් ඒ සක්දෙවිඳු ඒ තව්තිසා දෙව් පිරිස සතුටු කරා කියනවා. එතකොට පින්වත්නි දුප්පත් හිටු මිනිස්සෙක් හැබැයි දුප්පත් උනාට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන මේ සීක බලයන්ගෙන් යුක්ත වුණා. එතකොට මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බලයන්ගෙන් යුක්ත වුණ නිසා මේ කෙනා තව්තිසා දෙවියන් අතර ඉපදුනා. අනිත් දෙවිවරු අභිභවා බබලන්න පටන් ගත්තා. එතකොට ඒකයි ආන්නේ පුද්ගලයා පින්වත්නි අඳුරෙන් එළියට ගියපු කෙනෙක්. දුප්පත් අඳුරු ජීවිතයක් ලැබුවා. නමුත් දුප්පත් අඳුරු ජීවිතයක් ලැබුවට ඒ කෙනා පස්සේ තමන්ගේ ජීවිතේ ආලෝකය උදා කරගත්තා. එතකොට පින්වත්නි දුප්පත් මිනිස්සුයෝ ඉන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ඉන්න පුළුවන්. ධර්මීය සංඝරත්නය කෙරෙහි තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් ඉන්න පුළුවන්. ඒ වගේම සීලයෙන් යුක්ත වෙන්න පුළුවන්. ඒ වගේම හොඳ දහම් දැනුමක් තියෙන්න පුළුවන්. දුප්පත් උනත් සමහර අය ඉන්නවා තමන්ට තියෙන දේන් දන් දෙනවා. තමන්ට තියෙන්නේ පොඩ්ඩයිද ඒ පොඩ්ඩ දන් දෙනවා. ඉතින් ඒ විදියට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඊට පස්සේ ප්‍රඥාවෙන් යුක්තව ඉන්නවා. ආන්නේ කෙනා මරණින් මත්තේ ගිහිල්ලා සුගතිය උපදිනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහරජ තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා එළියෙන් අඳුරට යන කෙනෙක් කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා උසස් කුලයක උපදිනවා කියනවා. සම්භාවනීය ගෘහපති කුලයක හරි උපදිනවා. මහා ධනවත් කියනවා. මහා සම්පත් තියෙනවා. ඕනතරම් රන් රිදී තියෙනවා. ඕනතරම් දේවල වස්තුව තියෙනවා. ඕනතරම් ධන දාන්නේ තියෙන පවුලක උපදිනවා කියනවා. ඒ වගේ මේ කෙනාට ලස්සන රූපයක් තියෙනවා. ඕන කෙනෙක් පහදිනවා. බොහෝම හැඩරුව තියෙනවා. කෑම් බීම් මැඳුම් පැළඳුම් යාන වාහන මල් සුවඳ විලවුන් මිදුම් හිටුම් මේ හැමදේම තියෙනවා කියනවා. මේ විදිහට පොහොසත් මිනිසෙක් ඉන්නවා ධන සම්පත් තියෙන. හැබැයි මේ කෙනා කයින් වැරදි කරනවා කියනවා. කොච්චර සල්ලි භාගෙ තිබ්බත්
මේ කෙනා මොකද කරන්නේ? සතුන් මරනවා. කොච්චර සල්ලි භාගෙ තිබ්බත් මේ කෙනා මොකද කරන්නේ? හොරකම් කරනවා, වංචා කරනවා. කොච්චර සල්ලි භාගෙ තිබ්බත් මේ කෙනා අනාචාරයේ හැසිරෙනවා. සල්ලාල කමී යනවා. ඒ වගේම කොච්චර සල්ලි තිබ්බත් මේ කෙනා පොහසත්ව හිටියත් බොරු කියනවා. ඒ වගේම හිස් වචන කියනවා. ඒ වගේම පරුස වචන කියනවා. සමගිය අය විදවන්න කේලම් කියනවා. කොච්චර මෙයාට ගෙවල් දොරවල් යාන වාහන ඔක්කොම තිබ්බට මේ කෙනා අනුන්ගේ දේවල් දැකලා ඒ දේවල් ගැන ආසා කර කර ඉන්නවා. තරහින් ඉන්නවා. පින්පව් විශ්වාස කරන්නේ මට මේ වගේ සැප සම්පත් ලැබුණේ පෙර කරපු යම් කිසි පිනක් නිසා කියලා මේ කෙනා විශ්වාස කරන්නේ. මට මේ විදිහේ සැප සම්පත් ලැබුණේ මේ විදිහේ රූපයක් ලැබුණේ මේ හැමදේම ලැබුණේ පෙර කරපු දන් දීමක සීලයක ප්‍රතිඵලයක් වශයෙන් කියලා මේ කෙනා විශ්වාස කරන්නේ. මිත්‍යා දෘෂ්ටිකයි. ඒ විදිහට ඉන්නවා. ආන්නේ විදිහට ඉඳලා මේ කෙනා සිතින් කයින් වචනෙන් වැරදි කරලා කය බිඳලා මරුණට පස්සේ අපාය දුගතිය විනිපාත කියන නරක ආදී උපදිනවා කියනවා. ඒක මේ වගේ දෙයක් කියනවනේ පුරුෂයෙක් ඉන්න මාලිගාවකින් ඇතෙකුගේ පිටට බහිනවා. ඒ ඇතගේ පිටින් අස්වැයෙක්ගේ පිටට බහිනවා. අස්වැයාගේ පිටින් පුටුවට බහිනවා. පුටුවෙන් බිමට බහිනවා. බිම ඉඳලා අඳුරට යනවා වගේ කියනවා. එතකොට පින්වත් මහරජ මේ පුද්ගලයා ගැන කියන්න තියෙන්නේ ඔන්න ඔය උපමාව තමයි කියනවා. ඔය විදිහටයි කියනවා කෙනෙක් එළියෙන් අඳුරට යන්නේ. එතකොට මේ කෙනාට ආලෝකමත් ජීවිතයක් ලැබුණා. හැබැයි මේ කෙනා ඒ විදිහේ ලැබිච්ච ජීවිතේ මොකද කරේ? සිතින් කයින් වචනෙන් වැරදි කරා. වැරදි කරලා අඳුරු ජීවිතයකට ගියා. දුගතිය ඉපදුනා. කියනවා ආන්නේ වගේ පුද්ගලයොත් මේ ලෝකේ දකින්න ලැබෙනවා කියනවා. අන්නේ වගේ පුද්ගලයොත් මේ ලෝකේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි බලන්න සුප්‍රබුද්ධ රජතුමා බොහෝම සැප සම්පත් තියෙන රජ කෙනෙක්. කොච්චර සැප සම්පත් තිබ්බත් අවසානයේදී පණ පිටින් නිරේ ගියා. පණ පිටින් නිරේ යන්න සිද්ධ වුණා. හේතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තිබ්බේ නැහැ. එතකොට සීලයක් තිබ්බේ නැහැ. කයින් වචනයෙන් මනසින් දුස්චරිතය තමයි හැසිරුණේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි වෛර බැඳගෙන හිටියේ. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තරහින් හිටියේ. ඒ නිසා අවසානයේදී මොකද වුනේ? භාග්‍යතුන් වහන්සේ වඩින මඟ හරස් කළා. භාග්‍යතුන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ මේ වඩින මඟ යම් කෙනෙක් හරස් කරනවද මේ පුද්ගලයා දවස් 7යි කිව්වා. දවස් 7යි කිව්ව ජීවත් වෙන 7 වෙනි දවසේ පණ පිටින් නිරේ යනවා කිව්වා. ඊට පස්සේ මේ වචනේ බොරු කරන්න ඕන කියලා සුප්‍රබුද්ධ රජතුමා මොකද කළේ? උඩුමහල් තලයටම වෙලා හිටියා. උඩුමහල් තලයටම වෙලා හිටියා මම මේ වචනේ බොරු කරනවා. ඊට පස්සේ ආරක්ෂාවට පඩිපෙළ දෙපැත්තේ යෝධයෝ දැම්මා. මං සිහිය විකල් වෙලාවත් බැරි වෙලාවත් පහළට ආවොත් මා වැදගෙන ගිහලා උඩට දාන්න කියලා. ওই විදිහට පළවෙනි දවසත් හිටියා, දෙවෙනි දවසත් හිටියා, ওই විදිහට හිටියා දවස් 6ක්. 7 වෙනි දවසේ ඒ මගුල් ලස්වැයා කලබල වුණා. කිසි කෙනෙකුට නවත්තන්න බෑ. ඊට පස්සේ සුප්‍රබුද්ධ රජතුමා එකපාරට දුවගෙන ආවා. මම මේ මගුල් ලස්වැයාව මේ මට විතරයි කීකරු වෙන්නේ අවනත වෙන්නේ කියලා එකපාරට දුවගෙන එනකොට අර යෝධයොත් කලේ සුප්‍රබුද්ධ රජතුමාලා පහළට දැම්මා. බිමට වැටෙනවත් එක්කම පොළොවෙන් ගිනි දැල් මතුවෙලා සුප්‍රබුද්ධ රජතුමා ඇදගෙන ගියා. පින්වත්නි මහා ධනස්කන්ධයක් තියෙන ජීවිතයක් ලැබුවා. හැබැයි අවසානයේ දුනේ කයින් වචනයෙන් මනසින් දුස්චරිතය හැසිරුණා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත අපහදවා ගත්තා. බුදුරජාණන් වහන්සේ මග හරස් කළා. පණ පිටින් නිරේ ගියා. ආන් ඒ වගේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාලා
හොඳට පොහොසත් මිනිස්සු ඉන්නවා, ධනවත් මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ අය කයින් වචනෙන් මනසින් දුස්චරිතය හැසිරෙනවා. ආන්නේ කෙනා මරණින් මත්තේ දුගතියේ ඉපදිනවා කියනවා. නරකාදී ඉපදිනවා කියනවා. අපායේ ඉපදිනවා කියනවා. අන්නේ කෙනා එළියෙන් අඳුරට යන කෙනෙක් වෙනවා. ඊට පස්සේ හතරවෙනි පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහරජ පුද්ගලයෙක් ඉන්නවා කියනවා. ආලෝකයෙන් නාලෝකයට යනවා කියනවා. මේ ලෝකේ ඇතැම් පුද්ගලයෙක් ඉන්න උසස් කුලයක උපදිනවා. සම්භාවනීය ගෘහපති කුලයේ හරි උපදිනවා. මහා ධනවත් මහා සම්පත් තියෙන ඕනතරම් රන්රිදී තියෙන ඕනතරම් දීපල වස්තුව තියෙන ඕනතරම් ධන දාන්නේ තියෙන පවුලක උපදිනවා කියනවා. ඒ වගේ මේ කෙනාට ලස්සන රූපයක් තියෙනවා කියනවා. ඒ වගේම බොහෝම හැඩරුව තියෙනවා. කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන මල් සුවඳ විලවුන් හිඳුන් හිටුම් මේ හැමදේම තියෙනවා කියනවා. මෙයා මේ විදිහට ඉඳගෙන මෙච්චර ධන සම්පත් ඇතුව ඉඳගෙන පොහොසත් විඳගෙන මේ කෙනා කයින් යහපත් දේ කරනවා කියනවා. වචනයෙන් යහපත් දේ කරනවා. මනසින් යහපත් දේ කරනවා කියනවා. මේ විදිහට හිටියට මෙයා මේවයින් මත් වෙන්නේ නැහැ. මේවයින් මත් නොවි මේ Tamanට ලැබුණු ධන සම්පතින් මෙයා මත් වෙන්නේ නැහැ. ධන සම්පතින් මේ කෙනා මත් නොවි සතුන් මැරීමෙන් වැළකීලා ඉන්නවා. සොරකම් කිරීමෙන් වැළකීලා ඉන්නවා. වැරදි කාම සේවන කිරීමෙන් වැළකීලා ඉන්නවා. එතකොට මේ කෙනාට කොච්චර ධන සම්පත් තිබ්බත් මේ කෙනා බොරු කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ නැහැ. හිස් වචන කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. ඒ වගේ මෙයාට කොච්චර ධන සම්පත් තිබ්බත් අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නැහැ. තරහ ගන්නෑ. ඒ වගේම තමයි මේ කෙනා මිත්‍යා දෘෂ්ටික නැහැ. මේ කෙනා හිතනවා මට මම පෙර ජීවිතයක කරපු මේ සංසාරේ ඉද්දී කරපු පිනක් නිසා තමයි මට මේ විදිහට ධන සම්පත් ලැබුණේ. සංසාරේ කරපු දන් දීමක සීලයක ඉන්ද්‍රිය සංවරයක ප්‍රතිඵලයක් නිසා තමයි මට මේ වගේ ධන සම්පත් ලැබුණේ. ඒ හින්දා මම මේ ජීවිතේ තව පින් කර ගන්න ඕන. මම මේ ජීවිතේ සිල්වත් වෙන්න ඕන කියලා මෙයා හිතනවා. මිත්‍යා දෘෂ්ටික නෑ. අන්නේ විදිහට මේ කෙනා මොකද කරන්නේ? කයින් යහපත් දේ කරනවා. මේ කෙනා සිල් රකින්නවා. ඊට පස්සේ මේ කෙනා දන් දෙනවා. ඒ විදිහට මේ බොහෝ පින්කම් කරනවා. ඉතින් මේ කොච්චර ධන සම්පත් තිබ්බත් මේ කෙනා ඒ ධන සම්පත් වලින් මුලා නොවි මත් වෙන්නේ නැතුව මේ කෙනා කයින් වචනයෙන් සිතින් යහපතේ හැසිරෙනවා කියනවා. මේ විදිහට කයින් වචනයෙන් සිතින් මනසින් යහපතේ හැසිරීලා කය බිඳිලා මරණයට පස්සේ සුගතිය කියන ස්වර්ග ලෝකයේ උපදිනවා කියනවා. පින්වත් මහරජ ඒක මෙන්න මේ වගේ දෙයක් කියනවා. පුටුවකින් පුටුවකට යනවා වගේ, අසු පිටින් අසු පිටට යනවා වගේ, ඇතු පිටින් ඇතු පිටට යනවා වගේ, මාලිගාවකින් මාලිගාවකට යනවා වගේ. පින්වත් මහරජ මේ පුද්ගලයා ගැන ඔය උපමාව තමයි කියන්න තියෙන්නේ. පින්වත් මහරජ ඔය විදිහට කියන පුද්ගලයෙක් ආලෝකයෙන් ආලෝකයට යන්නේ. එතකොට කෙනෙක් ඉන්නවා බොහෝම ධන සම්පත් තියෙනවා. හැබැයි මේ කෙනා බුදුරජාන් වහන්සේ කිරි පැහැදීම තියෙනවා. මේ කෙනා සීලයෙන් යුක්තයි. ඒතකොට සිතින් කයින් වචනයෙන් මේ කෙනා පින් දහම් කරනවා. මේ කෙනා ඊට පස්සේ මරණින් මත්තේ සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයේ උපදිනවා කියනවා. කියනවා පින්වත් මහරජ මේ පුද්ගලයෝ 4 දෙනා තමයි කියනවා ලෝකයේ දකින්න ලැබෙන්නේ. එතකොට මේ පුද්ගලයෝ 4 දෙනා ලෝකයේ දකින්න ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහරජ දිලිඳු පුද්ගලයෙක් ඉන්නවා. ශ්‍රද්ධාවක් නැහැ. මසුරුයි, කෑදරයි, පාපකාරී අදහස් තියෙනවා කියනවා. මිත්‍යා දෘෂ්ටිකයක් කියනවා. අනුන්ට ආදරයක් නැහැ කියනවා. එතකොට මේ කෙනා ඉල්ලගෙන ආවට කිසි දෙයක් දන් දෙන්නෙත් නැහැ කියනවා. ඒ වගේම ආක්‍රෝෂ කරමින් පරිභව කරනවා කියනවා. ඉල්ලගෙන එන අයට නැtei කියලා දොස් කියනවා කියනවා.
තවත් කෙනෙකුට දානයක් දෙන්න හැදුවත් ඒකත් වළක්වනවා කියනවා. මෙන්න මේ කෙනා අඳුරෙන් අඳුරටම යන කෙනෙක් අන්තිමේදී දරුණු නරකාදී උපදිනවා කියලා භාගතුන් වදාලා. ඒ වගේම තමයි රජතුමනි දිලිඳු පුද්ගලයෙක් ඉන්නවා. හැබැයි ශ්‍රද්ධාවන්තයි, දන් දෙනවා. ඒ කෙනා තරහ ගන්න කෙනෙක් නෙමෙයි කියනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉල්ලගෙන එද්දි දෙනවා කියනවා. අනිත් උදවියට සලකනවා කියනවා. අසුරින් නැකිටලා ගෞරව කරනවා කියනවා. ඊට පස්සේ දන් දීම අනුමෝදන් වෙනවා කියනවා. කියනවා ජන ශ්‍රේෂ්ඨ වූ මහා රජතුමනි එබඳු පුද්ගලයෙක් මරනකොට අඳුරින් එළියට ඇවිත් දෙව්ලොව උපදිනවා කියනවා. පින්වත් මහරජා ධනවත් පුද්ගලයෙක් ඉන්නවා කියනවා. නමුත් ශ්‍රද්ධාවක් නැහැ කියනවා. දන් දෙන්නේ නැහැ කියනවා. කෑදරයි කියනවා. මසුරුයි කියනවා. මිත්‍යා දෘෂ්ටිකයි, අනුන්ට ආදරයක් නැහැ කියනවා. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ඉල්ලගෙන එන අයට ආක්‍රෝෂ කරනවා. පරිභව කරනවා. නැතයි කියලා බනිනවා කියනවා. ඉල්ලගෙන එන කෙනෙකුට දෙන භෝජනයන් වළක්වනවා කියනවා. ආන්නේ කෙනා රජතුමනි මැරෙනකොටම එළියෙන් අඳුරට ගිහින් දරුණු වූ නරකාදී උපදිනවා කියනවා. පින්වත් මහරජා තවත් මහා ධනවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ශ්‍රද්ධාවන්තයි, මසුරු නෑ කියනවා. දන් දෙනවා කියනවා. ශ්‍රේෂ්ඨ අදහස් තියෙනවා කියනවා. තරහසිතක් නෑ කියනවා. එතකොට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් ඉල්ලගෙන එන අයටත් අනිත් අයටත් සලකනවා කියනවා. නැකිටලා ගෞරව කරනවා. යහපතේ හික්මෙනවා. ඉල්ලගෙන එන කෙනෙකුට දෙන එක වළක්වන්නේ නැහැ කියනවා. දන් දීම අනුමෝදන් වෙනවා කියනවා. එබඳු පුද්ගලයෙක් මරනකොට ආලෝකයෙන් නාලෝකයට ගිහින් දෙව්ලොව උපදිනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට ගාථා වලින් ඒ පුද්ගලයෝ 4 දෙනා ගැන විස්තර කරනවා. පින්වත්නි එතකොට අපිට මේ ලෝකේ මේ පුද්ගලයෝ 4 දෙනාම දකින්න ලැබෙනවා. එතකොට පින්වත්නි කෙනෙක් මනුස්ස ලෝකේ අඳුරු ජීවිතයක් ලබන්න පුළුවන්. හැබැයි අඳුරු ජීවිතයක් ලැබුවට එයාට බුදුරජාන් වහන්සේගේ පිළිසරණින්, ශ්‍රී සද්ධර්මයේ පිළිසරණින්, ආර්ය මහා සංඝරත්නයේ පිළිසරණින් ආලෝකමත් ජීවිතයක් කරා යන්න පුළුවන්. කෙනෙකුට පින්වත්නි උපතින්ම ආලෝකමත් ජීවිතයක් ලබන්න පුළුවන්. එතකොට ඒ කෙනාටත් බුදුරජාන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන, ධර්මයේ කෙරෙහි, සංඝරත්නයේ කෙරෙහි සිත පහදවාගෙන ආරේකාන්ත වූ සීලයෙන් යුක්ත වෙලා ඒ කෙනාට ආලෝකයෙන් ආලෝකයට යන ජීවිතයක් ලබන්න පුළුවන්. පින්වත්නි එතකොට මේ කෙනෙකුට දුප්පත් වෙලා ඉපදුනත්, කෙනෙක් පොහොසත් වෙලා ඉපදුනත් ඒ කෙනාට ජීවිතේ ආලෝකයක් උදා කරගන්න පුළුවන්. ඒකට පුළුවන්කම ලැබෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න ඕන. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න ඕන. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදීම ඇති කරගන්න ඕන. ඒ වගේම ඒ කෙනා ආරේකාන්ත වූ සීලයෙන් යුක්ත වෙන්න ඕන. මේ විදිහට ඒ කෙනාගේ ජීවිතය ගත කළොත් ඒ කෙනා දුප්පත් කෙනෙක් වුණත්, පොහොසත් කෙනෙක් වුණත් ඒ කෙනාට ස්වර්ගයේ ඉපදිලා සතුටු වෙන්න පුළුවන්. මොකද ඒ කෙනා ආලෝකයක් කරා යන කෙනෙක්. ඒ නිසා පින්වත්නි ඔබත් ශ්‍රද්ධාව නැමැති ධනියෙන් යුක්ත වෙලා, ඒ වගේම සීලය නැමැති ධනියෙන් යුක්ත වෙලා, දහම් දැනුම නැමැති ධනියෙන් යුක්ත වෙලා, ඒ වගේම දන් දීම නැමැති ධනියෙන් යුක්ත වෙලා, ප්‍රඥාව නැමැති ධනියෙන් යුක්ත වෙලා මේ ස්වර්ගයේ ඉපදෙන විදිහට පින් දහම් කරගෙන, පින් රැස් කරගෙන ධර්මයේ හැසිරෙමින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ සඳහා මේ පින්වතුන් මේ වදාළ ධර්ම දේශනාව හොඳට සිහිය තබාගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපිත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්නවා, ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගන්නවා, ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදීම ඇති කරගන්නවා, ආරේකාන්ත සීලයෙන් යුක්ත වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් මේ පින්වතුන්ට ඒ උතුම් තිසරණියේ පිහිටලා ආරේකාන්ත වූ සීලයෙන් යුක්ත වෙලා පින් දහම් රැස් කරගෙන
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු සාදු සාදු. අද දින නුවණැස පාදන සිරි සදහම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්මර 94 කිරිවත්තුඩුව දියගම යන ලිපිනේ පදිංචි පින්වත් විමලා අබේගුණසේකර මෑණියන්, චාමර කැලුම් පුතණුවන්, නදීන් නිලංක පුතණුවන්, ජනිතා අරුණ දියණිය, රුවින්දි නවාංජනා සහ සෙතුනි දහම්යා යන මිනිබිරියන් දෙදෙනා ඇතුළු මෙලිනා තලගල සොහයුරිය විසින්. ඉතින් රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම අපි අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුරු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද මේ පින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයටපත් වේවා. දෙවියෝද අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සිළු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ලොකු ස්වාමින් වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මීට වසර 4කට පෙර මිය පරලොව ගිය ටී.ඒ. විමලසිරි පියාණන්ට මියගිය දෙමාපියන් වන කරුණාරත්න අබේගුණසේකර, වී.ජී. සුගුණවතී, ටී.ඒ. ඩුනේරිස් අපුහාමි සහ එම්.ඒ.වී. මෙරිනෝනා, ඒ වගේම වසර 3කට පෙර මිය පරලොව ගිය චාල්ස් සෙනවිරත්න නුවන් අබේගුණසේකර සහෝදරයාට, වසර 24කට පෙර මිය ගිය සම්පත් අබේගුණසේකර පුතුණුවන් යන ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ගේ නමින්, නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීන් සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට, එම පවුල්වල සියලු පින්වතුන්ට, නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ගෞතම බුදු සසුනේදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.